නිරිය මිනිසුන් රටට හඳුන්වා දෙන රූපමය අඩහෝරාව සමෘද්ධි උදානය. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබට. සමෘද්ධි ගෘහාර්ථික ක්ෂුද්‍ර මුල්‍ය ස්වයංරැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් අදත් සමෘද්ධි උදානයෙන් ඔබ හමුවන්නේ. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අනුව ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති කිරීම උදෙසා බිම් මට්ටමේ සිට ජනතාවට සිත සලසන්නට ඔවුන් පෝෂණය කරන්නට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව දැවැන්ත වැඩසටහනක් ක්‍රියාවට නංවලා තිබෙන්නේ. විශේෂයෙන් නිරෝගී සහ සතුටින් ජීවත් වන පවුලක් ඵලදායී පුද්ගලයෙක් ඇති කිරීමේ බලාපොරොත්තුවයි ඒ තුල ගැබ්ව තිබෙන්නේ. එළඹෙන මාර්තු මාසයේ පළවෙනිදා ක්‍රියාත්මක වන සෞභාග්‍ය සතිය තුල සමෘද්ධි ප්‍රතිලාභී පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීමේ විශේෂ වැඩසටහනකුත් ක්‍රියාවට නංවලා තිබෙනවා. ඉතින් මේ සියල්ල ඔබ වෙනුවෙන් සිදු කරමින් පවතින්නේ. එහි විවිධ තොරතුරු අපි ඔබට සමීප කරන්නේ ඔබවත් දැනුවත් කරමින් ඒ පිළිබඳව ඔබගේ උනන්දුව වැඩි කරලීමේ බලාපොරොත්තුවත් එක්ක. අද අපේ පෙළගැස්ම ක්ෂුද්‍ර මුල්‍ය ණය උගුලෙන් අඩු ආදායම්ලාභීන් බේරා ගැනීම උදෙසා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දිවින පුරාම ක්‍රියාත්මකයි. මේ යටතේ වාරියපොළ කුරුණෑගල අනුරාධපුරදී වැඩසටහන් කිහිපයක්ම පසුගිය සතියේ පැවැත්වුණා. මේ යටතේ අනුරාධපුර පැවති දැනුවත් කිරීමේ වැඩසටහනේ විශේෂ අවස්ථාද අපි ඔබට ගෙනෙන්නට සූදානම්. ඒ වගේම අනුරාධපුර ප්‍රාදේශීය සමෘද්ධි සංවේදක හමුව කරු විශේෂ භාර අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ පිළිබඳවත් ඔබට තොරතුරු කියනවා. සමෘද්ධි FM පෝදා සජීවී විකාශය සහ පින්කම් මාලාව ඇතුල්කොට්ටේ මහින්දාරාම විහාරස්ථානයේදී පසුගිය නවම් පෝදා සිදු කෙරුණා. ඒ පිළිබඳවත් තොරතුරු කියනවා ඔබට. සමෘද්ධි පුවත් තුළින් දිවෙන පුරා මේ වන විට සිදු කෙරෙන සමෘද්ධි සහනාධාරලාභී පවුල් සමීක්ෂණ කටයුතු පිළිබඳව අද තොරතුරු ගෙනෙනවා. මේ සියල්ල සමග රැඳෙන්න මේ අඩහෝරාවකට ආසන්න කාලය සමෘද්ධි උදානයත් එක්ක. සමෘද්ධි උදානයෙන් නිරන්තරයෙන්ම දිරියෙන් නැගී සිටින මිනිසුන්ගේ අත්දැකීම් අපි ඔබට කියනවා. ඒ තුලින් අපි බලාපොරොත්තු වන්නේ ඔබටත් යම් පියවරක් ඔබ සිටින ස්ථානයෙන් ඉහළට ඔසවා ගන්නට. ඒ තුලින් ඔබගේ ජීවිතය සමෘද්ධිමත් කරගන්නට. නමුත් මේ සියල්ල සමග ලංකාවේ විවිධ ප්‍රදේශවල පවතින විවිධ අවශ්‍යතා පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් ඒ පිළිබඳව ගෙවී ගිය සතිය පුරා සිදු කළපු විවිධ සමීක්ෂණයන් සහ හොයා බැලීම් පිළිබඳව අද වැඩි වශයෙන් අප කාලය වෙන් කරමින් තොරතුරු ඔබට කියන්නට සූදානම්. 2021 අයවැය යෝජනා මගින් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පසුගියදා කුරුණෑගල වාරියපොළ අනුරාධපුර ප්‍රදේශයන්හිදී පැවැත්වුණේ. මේ සඳහා විශේෂ භාරගරු රාජ්‍ය අමාත්‍යතුමන් ශිහාන් සේමසිංහ මැතිතුමන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මැතිතුමන් ඇතුළු බොහෝ නිලධාරීන් පිරිසක් සහභාගී වුණා. සමෘද්ධි දානයේ අද අප මුලින්ම අවධානය යොමු කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර ශ්‍රවණාගාරයේ පැවැත්වුණු ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනේ විශේෂ අවස්ථා පිළිබඳවයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමෘද්ධි බැංකු 54ක් ආශ්‍රිතව අඩු ආදායම්ලාභී ජනතාව ක්ෂුද්‍ර මුල්‍ය ණය උගුලෙන් බේරා ගැනීමේ අරමුණෙන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් දෙදිනක් පුරා පැවැත්වුණා. 2021 වසර සඳහා අයවැය මගින් වෙන් කෙරුණු ප්‍රතිපාදන ඵලදායී ආකාරයෙන් යොදා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. සමෘද්ධි ගෘහාර්ථික ක්ෂුද්‍ර මුල්‍ය ස්වයංරැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මැතිතුමාගේ හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සම්පත් දායකත්වය ලැබුණා. සමෘද්ධි ගෘහාර්ථික ක්ෂුද්‍ර මුල්‍ය ස්වයංරැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ශිහාන් සේමසිංහ මැතිතුමා ඇතුළු අපේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන්ලා දිස්ත්‍රික්කයේ කළමනාකාරතුමන්ලා සහකාර අධ්‍යක්ෂතුමා ඇතුළු ඔබ සියලු දෙනාගේම අවසරයි. අද දවසේ ඉතාමත් සුවිශේෂී වැඩසටහනක් දියත් කරන්නට ඔබ දැනුවත් කිරීම සඳහා තමයි අප මේ සූදානම් වන්නේ. 2021 අයවැය යෝජනා මගින් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව අදහස් දැක්වූ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මහතා. කණ්ඩායමක් විදියට අපි අද දවස මම හිතන්නේ අපේ කාගේ ජීවිතවල ඉතිහාසගත වෙන දවසක් බවට පත් වෙනවා. ඒ මොකද මේ වෙලාව වෙනකොට මේ සමෘද්ධි ව්‍යාපාරය එහෙම නැත්නම් අපේ දිලිඳුකම පිටු දැකීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන රජයේ දැවැන්තතම වැඩපිළිවෙලේ තවත් සම්දිස්ථානයක් තමයි අපි අද සනිටුහන් කරන්නේ. ඒතර මේ කරුණු කාරණා ඒ ආකාරයෙන් සිද්ධ වෙනකොට
ඒවට අවශ්‍ය කරන මූල්‍ය මුදල්මය දේවල්. එහෙම නැත්නම් භාණ්ඩාගාරයේ විදිහට ලබා දෙන්න, අයවැයෙන් ලබා දෙන්න පුළුවන් ඒ ප්‍රතිපාදන, ඒ මුදල් මේ මොහොත වෙනකොට අපිට අනුමත වෙලා තියෙන්නේ මේ අයවැය යෝජනාවලිය තුල. මේ ප්‍රජාමූල සංවිධාන කොහොමද මේ කටයුත්ත කරගෙන යන්නේ? ඒවයි ගිණුම් කටයුතු යම් දේවල් ඉගෙනගෙන මේ ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන කරුණු කාරණා පිළිබඳව ඔබ දැනුවත් වීම සිද්ධ වුණා. ඒතර අපි අද දවසත් පාවිච්චි කරන්න යොදාගන්නේ ඒ කටයුත්තේ අද එක පැත්තකින් ඔබව තවදුරටත් දැනුවත් කරලා අදින් පස්සේ ඔබට ලබා දෙන උපදෙස් වලින් පස්සේ හෙට සිටම ඔබට පුළුවන් තමන්ගේ ගමේ මේ වැඩ පිළිවෙල ආරම්භ කරන්න. යන්නේ ඒක ආරම්භක අවස්ථාව තමයි අද අපි මේ සයින්ටුවන් කරන්නේ. ඒතර අපි කියපු අර ආකාරයෙන් විවිධ ආයතන හරහා විවිධ ක්‍රමවේදයන් හරහා අපේ දරුවන් අපේ පවුල් වල අපේ කණ්ඩායම් වල ඉන්න අය ඒ ග්‍රහණයට හසු කරන හිටියනම් ඒ හැම කෙනෙක්ම අපි ඒකේ මුදවා ගන්න විතරක් නෙවෙයි ඔවුන්ට එතනින් ඉහළට යන්න පුළුවන් උපරිම ශක්තිය ලබා දෙන්න තමයි අද රජයේ විදියට මේ කටයුත්ත අපි ක්‍රියාත්මක කරන්නේ. අපි කල්පනා කළා මේක සම්පූර්ණයෙන්ම අපි නිල වශයෙන් ක්‍රියාත්මක වෙන දිනය සහ වැඩපිළිවෙල විදියට අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපි ඒකට අපි කාටත් ගෞරවයට එක්කන අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේම අපිට යොදා ගන්න පුළුවන් වීම අපිට තියෙන මහා භාග්‍යයක් හැට අපි සැලකනවා. දැන් ඒක තමයි අපි ඔබට ලබා දෙන දේ. අපි රජයේ විදියට එදා ඔබ වෙනුවෙන් යම් එකඟතාවයක් වුණා නම් යම් අදහසක් ඔබ ඉල්ලා සිටියා නම් ඔබ වෙනුවෙන් ඔබේ දරුවන් වෙනුවෙන් ඔබේ පවුල් වෙනුවෙන් අපිට ලබා දෙන්න පුළුවන් සේවාවන් සපයන එක අවස්ථාවක් විදියට තමයි අපි මේ අද අවස්ථාව සලකන්නේ. නිසා අපි අපේ කතා බහට වඩා අපිට වැදගත් වෙන්නේ අද දවසේ ගරු අමාත්‍යතුමාගේ ලබා දෙන මූලික උපදෙසත් ඒ වගේම මේ විෂය භාරව සහ ඔබ මේ කටයුත්ත ගම තුල ක්‍රියාත්මක කරගෙන යන ආකාරය පිළිබඳවත් දැනුවත් වීම තමයි තාම වැදගත් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ කටයුත්තට අද ඔබ සියලු දෙනාටම ඒ අවශ්‍ය දැනුම ඒ වගේම ලබා දෙන අනිකුත් උපදෙස් ඒව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මේ ස්ථානයේ දැනුවත් වීමත් මේ කටයුතු ඉස්සරහට ගෙන යාමත් විශේෂයෙන්ම තමන්ගේ ගමට ගෙනහිල්ලා තමන්ගේ බල ප්‍රදේශයට ගිහිල්ලා මේ කටයුත්ත ව්‍යාප්ත කරලා ඔබට ලබා දෙන සහාය අරගෙන අපි පොඩියෙන් ආරම්භ කරලා සම්පූර්ණම මේක රට පුරාම අපි එක්තරා ආකාරයක රටේ සෑමටම සහාය දක්වන සහනය දක්වන වැඩපිළිවෙලක් බවට කළමනාකරණය කරගෙන යන්න ඔබ සියලු දෙනාටම නායකත්වය ලබා ගන්නයි කියන ආශිර්වාදය එහෙම නැත්නම් ඒ ධෛර්යය මම මේ අවස්ථාවේ ලබා දෙමින් මම නිහඬ වෙනවා. සමෘද්ධි ප්‍රජාමූල හා ප්‍රාදේශීය සංවිධානවල ගනුදෙනු සටහන් කිරීම පිළිබඳව ප්‍රජාව දැනුවත් කළ ප්‍රජාමූල අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ PRDH අනුරවංශ මහතා. මීට කලින් නිදහසෙන් පසු අතීතයේ දිහා ගත්තොත් එහෙම ගමේ ඉන්න පොලිකාරයාගේ පොලියට තමයි ඒ පොලිය උහුලා ගන්න බැරුව තමයි බොහෝ දෙනෙක් හැසිරුනේ. නමුත් පසු කාලීනව වර්තමානයේ ඒ පොලි මුදලාලි ස්වරූපේ වෙනස් වෙලා ඊට වඩා ටිකක් සිත් ගන්නාසුළු ස්වරූපයකින් ඒ පොලි මුදලාලිම වගේම ස්වරූපයක් තමයි සමාගම් ස්වරූපයෙන් ඇවිල්ලා මේ මාපියාවක නැත්තම් මේ ගැටලු සාගත තත්ත්වයට ඔබපත් කරලා තියෙන්නේ. ඒ නිසා මම ඒ ගැන ඊට එහා කතා කරන්න යන්නේ නැහැ. අපි දැන් කාටත් පැහැදිලි මේ සඳහා අපි විසඳුමක් ලබා දිය යුතුයි කියන එක. මේ විසඳුම තමයි අපි කාලයක් තිස්සේ සාකච්ඡා කරමින් යෝජනා කරමින් තිබුණු මේ වැඩසටහන. මේ වැඩසටහන අපිට ප්‍රයෝජනවත් වුණා එක්තරා අවස්ථාවකදී ඒ තමයි ගිය වර්ෂයේ මාර්තු මාසයේදී මේ කොවිඩ් වසංගත තත්ත්වය ආපු වෙලාවේ අතිගරු ජනාධිපතිතුමා යෝජනා කළා සමෘද්ධි ප්‍රතිලාභීන්ට රුපියල් 10000ක සහන ණයක් ලබා දෙන්න කියලා. ඒ යෝජනාව කරපු වෙලාවේදී ඒ වගකීම බාර ගන්න උනේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට. අපි ඒ අවස්ථාවේදී සහන ණයක් විදිහට ණය ක්‍රම දෙකක් මගින් රුපියල් 10000 ණය හඳුන්වලා දුන්නා වාර දෙකකදී 5000 ගානේ වාර දෙකකදී ලබා දෙන වැඩපිළිවෙලක් විදිහට ඔබට මතක ඇතිය. සහන පියවර විදිහටත් අරුණලු සහන විදිහටත් සමෘද්ධි බැංකුවෙන් අපි ලබා දුන්නා සහන පියවර විදිහට රුපියල් 5000 ණය මුදල අරුණලු සහන විදිහට අපි ලබා දුන්නා රුපියල් 5000ක ණය මුදලක් ප්‍රජාමූල සංවිධාන හරහා අපේ දෙපාර්තමේන්තුව පැත්තෙන් ඉදිරිපත් කළ වැඩසටහනක් මීට මාස 2කට විතර කලින් සෑම සමෘද්ධි බැංකු කලාපයකම ගිහිල්ලා ඒ ප්‍රජාව හමු වෙලා මේ ණය සම්බන්ධයෙන් ඒ දැනුවත් කිරීමක් කරන්න දිස්ත්‍රික්කයේ සෑම සමෘද්ධි බැංකු කලාපයකම රැස්වීම පවත්වල ඔබට මතක ඇති ඔබත් සහභාගී වෙන්නේ නැති ඒවට ඇවිල්ලා අපි ඒ
මයික්‍රෝ ක්ෂුද්‍ර ණය පිළිබඳ අර්බුදය ගැන විමසලා සාකච්ඡාවක නියැලුණා. ඊට පස්සේ ඒ සාකච්ඡාවෙන් පස්සේ ගරු අමාත්‍යතුමා නැවත අපිත් එක්ක සාකච්ඡා කරා කොහොමද දැන් අපි මේ තත්ත්වයෙන් මේ ග්‍රාමීය ජනතාව මුදවා ගැනීමට කටයුතු කරන්න කියලා. එතුමාට විශාල උදන්දුවක් කැපවීමක් මේ සම්බන්ධයෙන් තිබුණා. ඊට පස්සේ අපි යෝජනා කළා අපි ළඟ මෙවැනි ක්‍රමවේදයක් තියෙනවා. ප්‍රජාමූල සංවිධාන හරහා අපිට ණය පහසුකමක් එහි සමාජිකයන්ටත් සමාජිකත්වයේ නොලබපු අඩු ආදායම් ලාභීන් ගමේ ඉන්නවා නම් ඒ අය සමාජිකත්වයට බඳවාගෙන ඒ අයටත් මේ ශුද්‍ර ණය ලබා දීමේ ක්‍රමවේදය අනුගමනය කරන්න පුළුවන් කියලා. ඒ අනුව එතුමා තීරණය කළා විශේෂයෙන්ම සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තියටත් අනුකූලව එහෙමනම් වහාම මෙම ශුද්‍ර ණය නැත්නම් මේ අරුණලු සහන ණය වැඩසටහන ගම්මාන මට්ටමින් ප්‍රජා සංවිධාන මට්ටමින් ආරම්භ කරන්න කියලා. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන අතරතුර ශුද්‍රමූල ණය උගුලින් ප්‍රජාව බේරා ගැනීම උදෙසා ප්‍රජාමූල සමිතිය සඳහා රුපියල් ලක්ෂ 3 බැගින් වූ මුල්බැටේ චෙක්පත් ප්‍රදානයද සිදු කෙරුණා. විශේෂ ගරු රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේනසිංහ මැතිතුමා විසින් ප්‍රජාමූල සමිති සභාපතිවරුන්ට මුල්‍ය ප්‍රදානය සංකීතවත් කරමින් චෙක්පත් පිරිනැමනු ලැබුවා. එමගින් ග්‍රාමීය ප්‍රජාමූල සමිති ශක්තිමත් කර එහි සමාජිකත්වයට සුදුසු පරිදි හිරවී සිටින ණය උගුලින් බෙදීම සඳහා මෙම මුදල් සමිති මට්ටමින් බෙදා දීම සිදු කෙරෙනු ඇත. පැමිණ සිටි පිරිස දැනුවත් කරමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ජනතාව සවිබල ගැන්වීම පිළිබඳව අදහස් දැක්වූ ගරු විශේෂ භාර රාජ්‍ය අමාත්‍යතුමන් ශිහාන් සේනසිංහ මැතිතුමා මේ වැඩ කටයුත්තේ සාර්ථකභාවය සහ අසාර්ථකභාවය තීන්දුව කරන සමෘද්ධි ව්‍යාපාරයේ ප්‍රජාමූල සංවිධානවල නායක නායිකාවන් සියලු දෙනාගෙන්ම අවසරයි. දැන් මේ වේදිකාවේ බැලූ බැල්මටම 75ක් විතර ඉන්නේ කාන්තාවන්. 75ක විතර ඉන්නේ කාන්තාවන්. ඒ හින්දා මම හිතනවා අපේ ප්‍රජාමූල නායක නායිකාවන්ගේ දායකත්වය අපිට ඉතාම වැදගත් වෙනවා. දැන් මේ වැඩසටහන පිළිබඳව ඔබතුමාලා දැනුවත් වෙලා ඉන්නවා. තව දැනුවත් වෙන්නත් තියෙනවා. ඔබතුමියලා දන්නවා මම පැහැදිලි කරන්න ඕනේ ගම්වල මේ අද මේ වෙලාවෙත් මේ සල්ලි දෙන කී දෙනෙක් ගමක සැරිසරනවද? මේ වෙලාවෙත් මේ කණ්ඩායම් සැරිසරනවා. ඒ කවුරුත් ගමේ ජනතාවගේ අවශ්‍යතාවයට මූල්‍ය පහසුකම් සපයනවා නම් අපි ඒකට විරුද්ධ නැහැ. ඔයාලටත් ඒක කොච්චර පොලිය පිළිබඳ කෙසේ අවබෝධයක් තිබ්බත් නැතත් එවලට ඕන අවශ්‍යතාවය සපුරා ගන්න කොහෙන් හරි සල්ලි ගන්න ඕනේ. ඒකනේ අවසාන විසඳුම. සල්ලි ඕන නම් ඒ වියදම කරන්නත් ඕන නම් ඒ වියදම කරන්න ආදායමකුත් නැත්තම් එහෙම නැත්තම් ඒ වෙලේ ඒ මොහොතේ මුදල අරගෙන ආයෝජනය කරලා ආදායම් ගන්න පුළුවන් තැනකට නම් තම ඒක ගොවි තැනක් වෙන්න පුළුවන්. තමන්ගේ කර්මාන්තයක් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඒක අවශ්‍ය නම් ඒක කොහොම හරි සපය ගන්න ඕනේ. ඒ හින්දා මෙන්න මේ කණ්ඩායම් තමුන්නාන්සේලාව විශේෂයෙන්ම අපේ වගේ දිලිඳු අසරණ ජනතාවක් ජීවත් වෙන දිස්ත්‍රික්කවල අහිංසක ජනතාවක් ජීවත් වෙන දිස්ත්‍රික්කවල ප්‍රධාන වශයෙන් ඔබේ මූල්‍ය අවශ්‍යතාවයේ සපයලා ඊට අමතරව ඔවුන්ගේ ගොදුරක් බවට අපේ ගම්වල අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ පත් වෙනවා අපි දැක්කා. මෙන්න මේකට විසඳුමක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ලබා දීමේ අවශ්‍යතාවය තිබ්බා. ඒ වගේම ඒකේ වගකීමක් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට මුදල් අමාත්‍යාංශය හැටියට අපේ අමාත්‍යාංශය හැටියට බාර දීමක් සිදු කරා. දැන් අපි එක පියවරක් ඉදිරියට තබලා තියෙනවා. එහෙනම් මේ සමෘද්ධි ව්‍යාපාරය කියන්නේ මේ රටේ නගා සිටවිය යුතු ආදායම් උත්පාදන මාර්ගවලට අරගෙන ගිහිල්ලා ශක්තිමත් කළ යුතු ප්‍රජාවක් ඉන්න ව්‍යාපාරයක්. මේ සමෘද්ධි ව්‍යාපාරයේ සාර්ථකත්වය තියෙන්නේ අපේ ප්‍රජාවත් එක්ක. මේ ටයි එක දාගෙන අහිංසක විදිහට ඇවිල්ලා තමුන්නාන්සලාට ආලවන්ත විදිහට කතා කරලා ඔයාලාම මූල්‍යම වශයෙන් අමාරුවේ දාන වැඩපිළිවෙල නවත්වන්න තමයි අපි මේ සූදානම් වෙලා ඉන්නේ. ඒ හින්දා අද අපි මේ කරන දේ මම ඔයාලගෙන් අහන්නේ සාර්ථක දෙයක්ද නැද්ද කියලා ඔයාලා කල්පනා කරන්න. අපි සමෘද්ධිය තුළින්
ඊටාම යහපත් වැඩ කටයුත්තක් මේ ආරම්භ කරලා තියෙනවා වගේම මීට වඩා තව අපි ආරම්භ කළ යුතු වැඩසටහන් පිළිබඳව යෝජනා තියෙනවා නම් අපිට ඒවත් ලබා දෙන්න කියන ඉල්ලීම ඊටාම ගෞරවයෙන් අපි කරනවා. මොකද ඔබතුමාලගේ අදහස් තුළ තමයි අපිට තීන්දුව ගන්න පුළුවන් වෙන්නේ. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විවිධ වැඩසටහන් ප්‍රජාව වෙත ගෙන යන, ඒ වගේම ප්‍රජාවගේ අදහස් පරිපාලනයට ගෙන එන ප්‍රධානම භූමිකාව නිරූපණය කරන්නේ සමෘද්ධි සංවේදන බලකාය. අනුරාධපුර ප්‍රාදේශීය සමෘද්ධි සංවේදකින්ගේ හමුවක්ද මේ දැනුවත් කිරීමේ රැස්වීම් මාලාව අතරතුර සිදු කෙරුණා. සමෘද්ධිය අපි මේක පෙන්නුවා මේ වගේ දෙතුන් මොහේට උදානම් ඊළඟ අවුරුද්දේ ආයෙත් වෙන කිසිම ශ්‍රේෂ්ඨ නිලධාරීන් ඉන්න තැනක මේ මුදල් ප්‍රමාණය බලන්න කුෂිකර්මයට මුදල් වෙන්නේ නැහැ. නම් කුෂිකර්මයේ ආයතන පහ තමයි අමාත්‍යංශ පහ. ඉතින් පහක කොහොමද වැඩ කටයුතු වෙන්නේ කියලා. හැබැයි අපිට එහෙම නැහැ. ඉතින් තියෙන්නේ එක අමාත්‍යංශයක්. ඒ විදුලිය තියෙනවා ඔබලගේ ප්‍රශ්න අපි එකතු වෙලා මේ අතරතුර කඩාකප්පල්කාරී පිරිසක් අනිවාර්යයෙන්ම ඉන්න නැති වෙන්න බෑනේ දැන් කියලා ලකුණක් කිව්වේ. අපි මේ මුදල් ලබා දීම වැරදි අර්ථකථනයක් කරන්න පුළුවන්. සමුද්‍රි පත්‍රයට දෙනවා වගේම සමුද්‍රි FM එකට රූපණය යනවා. දැන් මෙතන පුළුවන්කමක් තියෙනවා මම ඉල්ලන්නේ. දැන් දින පිළිබ අපේ දැන් මේ අපි ගන්න දැන් ඔබතුමාගේ අඹබල එකේ මම පත්‍රයට ලියුවා ඒක මම කසුණා. හැබැයි අමතුනි වෙන්නේ ඔබතුමාගේ අපේ අඩුවක් තිබ්බොත් ලොකුට පොල් ගෙඩියක් අපේ මාධ්‍ය වල ඕන දෙයක යනවා. දැන් සංවර්ධන පොතක් පළ කරගෙන ලොකු අමාරුවක් තියෙනවා. විශේෂයෙන් දැන් අපේ ප්‍රාදේශීය මාධ්‍ය සිංහින දින පිළිබඳ දැන් සහයෝගයෙන් ප්‍රාදේශීය මාධ්‍ය සම්බන්ධ කරගන්නවා. සංවර්ධන පොතවල ලොකු අඩුවක් තියෙනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. ලෝකෙට තියෙන විශ්සන. ඒ අනුව මගේ වශයෙන් ඉන්නවස පියවරු නැති ඒක ගොඩාක් ලොකු වැටලුවක්. පියවරු නැති ධර්ම කියන්නේ. පියවරු එක්ක වකුගඩු රෝගය නිසා නියගි. ඒ වගේම නැත්නම් දරුවෝ දාලා තියෙනවා. මගේ වශයෙන් කාල 400 ගන්නේ 150කට වැඩි එහෙම දරුවෝ. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විවිධ වැඩසටහන් ඔබ වෙත සමීප කරන සමෘද්ධි පුවත් වෙතයි දැන් අවධානය. සමෘද්ධි ප්‍රතිලාභී පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීමේ වැඩසටහන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කර ඇත. එහි පළමු අදියර ලෙස දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් සමීක්ෂණ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතී. වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ව ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් අඩු ආදායම්ලාභී ගෘහ ඒකක ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ මෙම වැඩසටහන රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරේ. මෙහිදී දැනට සමෘද්ධි සහනාධාර ලබන පවුල්වල වත්මන් තත්ත්වය පිළිබඳ තොරතුරු සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හරහා ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් රැස් කර එම පවුල් අතරින් පවුල් ලක්ෂ 2ක් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කෙරේ. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් මෙන්ම අනිකුත් පුහුණුවීම් හා මඟ පෙන්වීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ඉදිරියේදීද ලබා දීමට නියමිතයි. මෙම තෝරා ගන්නා පවුල් ඉදිරියටත් සමෘද්ධි සමාජ ආරක්ෂණ වැඩසටහනේ තබා ගැනීමටද නියමිත අතර සමෘද්ධි බැංකු වැඩසටහන තුළද සුවිශේෂී වරප්‍රසාද රැසක් ලබා දීමටද නියමිතය. මෙම වැඩසටහනේ දෙවන අදියර ලෙස ග්‍රාමීය මට්ටමේ සමෘද්ධි සහනාධාර ලබා දීමට සුදුසු පවුල් සඳහා සමෘද්ධි සහනාධාර අලුතින් ලබා දීමටද එළඹෙන මාර්තු මාස 1 වෙනිදා සිට ක්‍රියාත්මක සෞභාග්‍ය සතිය තුළ සිදු කෙරෙනු ඇති. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශයේ පූර්ණ සංවිධානයෙන් හා විහාරස්ථ දායක සභාවේ මෙහෙයවීමෙන් ඇතුල්කොට්ටේ මහින්දාරාම විහාරස්ථානයේදී පසුගිය නවම් පුන් පොහෝදා පැවතේ සමෘද්ධි FM සදහම් චාරිකාවේ සීල සමාධි වැඩසටහනේ විශේෂ අවස්ථාව වෙත දැන් අපේ යොමු මේ මහින්දාරාම විහාරස්ථානයේ ඉතිහාසය කෙරෙහි අපි අවධානය යොමු කරන විට එදා කුඩා ආවාසයකට සීමා වී තිබුණු මෙම විහාරස්ථානය අධ්‍යාපනික සමාජික හා ජාතික වශයෙන් දීප ව්‍යාප්ත සේවයකට උරුමගම් කියන කීර්තිමත් ආයතනයක් බවට පත්වේ කියලා ඔබ කවුරුත් හිතන්නට නැතුව ඇති. ඒත් වර්තමාන විහාරාධිපති නාහිමිපාණන් වහන්සේ එදා තරුණ භික්ෂුවක් ලෙස අප්‍රතිහත ධෛර්යයකින් හා අධිෂ්ඨානයකින් ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ස්ථානයේ ගොඩනැගුණු බව සඳහන් කිරීම අතිශෝක්තියක් නොවේ. ඉතින් චන්ද්‍රසිරි නාහිමිපාණන් ජපානයේ සමග ගොඩනගාගත් සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස අද සමස්ත ශ්‍රී ලංකාවට ඉමහත් ආලෝකයක් සපයන ආයතනයක් ලෙස මහින්දාරාම පුදබිම හඳුනා දෙන්න පුළුවන්.
නවම්පුර පසළොස්වක පොහොය දවස අප රැඳී සිටින්නේ ඇතුල්කෝට්ටේ මහින්දාරාම විහාරස්ථානයේ මේ උතුම් වූ නවම්පුර පසළොස්වක් පොහොය දවසේ අප සමග එකතු වෙලා රැඳී සිටීවි කියන විශ්වාසය අපේ හිතේ තියෙනවා. අද මේ 2021 නවම්පුර පසළොස්වක පොහෝ දිනයයි. අද මේ හිමිදිරි උදෑසනම මේ සදහැවත් ගුණවත් පින්වත් පිරිස මේ උතුම් වූ පුණ්‍ය භූමියට පැමිණිලා උතුම් වූ සීලයක පිහිටලා සීලවන්ත ගුණවන්ත පිරිසක් බවට පත් වෙලා අද දවස් පුරාම මේ පින්වත් පිරිසගේ බලාපොරොත්තු අදහස තමයි උතුම් සීලවන්ත ගුණවන්ත ප්‍රතිපත්තිකාමී ජීවිතයක් ගත කර ගැනීම. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අද තමයි පළවෙනි වතාවට භාවනා වැඩසටහනක් සජීවීව අපි ඉදිරිපත් කරේ. ඉතින් කෝට්ටේ සුගතම් සීල භාවනා පින්කම් සංවිධානය මේ ශාලාව තුල තන්පත් මනසින් යුක්තව අද දවසේම ආගමික වැඩසටහන සමග ඒකාබද්ධව රැඳී සිටියා. ඒ වගේම ආහාර පාන වලින් සංග්‍රහ කළ මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අද දවසේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබා දුන් හැමෝටම පුණ්‍යානුමෝදනා කරන්න මේ අවස්ථාවක් කරගන්නවා. අද පෙබරවාරි මාසයේ 28 වෙනිදා හෙටින් උදාවන්නේ අලුත් මාසයක්. හෙට පටන් පුරා සතියක් සෞභාග්‍ය සතිය ලෙසයි නම් කොට තිබෙන්නේ. විශේෂයෙන් අතුගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් සතුටින් ජීවත් වන පවුලක් ඇති කිරීමට නම් ඒ පවුල තුල ආර්ථිකයේ ශක්තිමත් විය යුතුයි. නිරෝගී පවුලක් බවට පත් විය යුතුයි. මේ සතිය පුරා ඒ සඳහා වැඩි අවධානයක් යොමු කරමින් සොයා බලන්නට විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවා තිබෙනවා. විශේෂයෙන් අරුණලු සහන යෝජනා ක්‍රමය, ඒ වගේම සූර්ය විදුලි බල උත්පාදන ක්‍රමවේදයන් විශේෂ කාල පරිච්ඡේදයන් තුල ඉටු කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර නැත්නම් අප්‍රේල් මාසයට පෙර ලංකාවේ සෑම නිවසක්ම විදුලියෙන් ආලෝකවත් කිරීමයි රජයේ ප්‍රධානම ඉලක්කය බවට පත්ව තිබෙන්නේ. මේ සියල්ල සමග සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඔබව බිම් මට්ටමේ සිට ශක්තිමත් කරමින් හොඳ ව්‍යවසායකයෙක් බවට පරිවර්තනය කරනවා. නැතිනම් ඔබ සිදු කරන ව්‍යාපාරයේ දියුණු තත්ත්වයට පත් කරනවා. ඔබට හොඳ වෙළඳපොලක් සොයා දෙනවා. ඒ වගේම ඔබේ පවුලේ දූ පුතුන්ගේ අනාගතය ශක්තිමත් කරන්නට, උන්ගේ දැනුම යාවත්කාලින කරන්නට, අධ්‍යාපනයේ නිසිලස ලබා දෙන්නට වැඩසටහන් ගණනාවක් සූදානම් කොට තිබෙන්නේ. මේ සියල්ල පෙලින් පෙළ මාසෙන් මාසේ දිනෙන් දින වර්ෂයෙන් වර්ෂය ඉදිරියට ගමන් කරන්නේ කෙලෙසද කියා සමෘද්ධි උදානයෙන් සතියෙන් සතිය අපි ඔබට කියන්නට සූදානම්. ගරු විශේෂ භාර අමාත්‍යතුමන් ශිහාන් සේමසිංහ මැතිතුමන්, ඒ වගේම සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල්තුමන්, නීතිඥ බන්දුල තිලකසිරි මැතිතුමන් ප්‍රධානව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔබ වෙනුවෙන් කැප වෙන්නට සූදානම්. ඉතින් ලබන සතියේ අපි යලිත් මුණ ගැහෙමු. සමෘද්ධි ගෘහාර්ථික ශුද්ධ මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානම බලාපොරොත්තුව
ඔබව නිරෝගී සමෘද්ධිමත් පුද්ගලයෙක් බවට පරිවර්තනය කිරීම. ප්‍රාර්ථනය ඔබට නිරෝගී සමෘද්ධිමත් සතියක්.